මෙම අවස්ථාවේ මේ මූලාසනයේ ඔබවන එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගී ජාතික ලේස්තුව නියෝජනය කරමින් තරඟ වදින ටී.කේ. අසු සහෝදරයාගෙන ඒ වගේම වේදිකාවේ ඉන්න සියලු දෙනාගෙන මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරඟ වදින අපේ නිසාම්දීන් සහෝදරයා, තුවාන් අයුබ් මොහමඩ් සහෝදරයා, ඒ වගේ කම්පා දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තරඟ වදින ආදීන් සහෝදරයා, ඒ අයගෙන සහභාගී වෙලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාගෙන් තවසරයි. පළමු කොටම ස්තුතිවන්ත වෙනවා අපිට සවන් දෙන්න, අපිත් එක්ක කතා බහ කරන්න, මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව. ඒ වගේ මේ අවස්ථාව සූදානම් කරලා අපට ආරාධනා කිරීම පිළිබඳව විශේෂම අපි අසු සහෝදරය ඇතුළු බාන්ගුන් හි සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මා හිතනවා මෙතන ගොඩාක් පිරිසක් ඉන්නේ මීට පෙර අපි මුණ නොගැසුණු අය මා හිතනවා නේද? පළමු වතාවට වෙන්න පුළුවන් බොහෝ අය අපි විතර හම්බ වෙන්නේ. ඒ වගේම මා දන්නවා මීට පෙර අපේ පක්ෂයට ඡන්දේ පාවිච්චි කරපු අය වගේම වෙනස් දේශපාලන පක්ෂ වලට ඡන්දේ පාවිච්චි කරපු බොහෝ පිරිසක් මෙතන ඉන්නවා. මා නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා අපිට සවන් දෙන්න, අපිත් එක්ක කතා බහ කරන්න. ඔබලා සියලු දෙනාම මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව මා ඉතා කෙටියෙන් ඔබෙන් අහුවොත් ඔබ මේ රටේ සිදුවෙමින් තිබෙන දේ පිළිබඳව සතුටුද? සතුටුද? නෑ. බොහෝ දෙනා අපේ රටේ උත්සාහ කරමින් තිබෙන්නේ මේ රට අත්හැරලා යන්න. යම් හැකියාවක්, දක්ෂතාවයක් උපයා ගන්න හැම කෙනා රට අත්හැරලා යන්න ප්‍රයත්න කෙරෙනවා. ඔබ බැලුවොත් අපේ රටේ තිබෙන යුරෝපා තානාපති කාර්යාලය ඉදිරිපිට, එක්සත් ජනපද එංගලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට අපේ රටේ මොනතරම් තරුණ දක්ෂ දරුවන් මේ රට අත්හැරලා යන පොලිමේ ඉන්නවා. මා හිතනවා දැන් තානාපති කාර්යාලවලට ඒක කොච්චර කරදරයක් වුණාද කියනවනම් ඒගොල්ලෝ ඒ වැඩේ වෙන ඒජන්සි එකකට බාර දීලා තියෙනවා. මොකද නේ තානාපති කාර්යාලේ වෙන වැඩක් නැති තරමටම එයි රටක දරු උත්සාහයක් ධර්මයෙන් තිබෙනවා නම් ඒ රට අත්තර යන්න ඉන් පෙන්නුම් කරන්නේ අන් කවරක්වත් නෙවෙයි මේ රටේ අනාගතයේ එම දරුවන්ට ස්ථාවර භාවයක්, ආරක්ෂාවක්, ජීවිතයක් ලබා දෙන්න අසමත් වෙනවා. මේට විසුතුම කවරෙද? මින් පලා යාමද? මින් අත්තර යාමද? එහෙම නැත්නම් නිහඬව සිටීමද? මා විශ්වාස කරනවා මින් පලා යන්න අපි කාටවත් අයිතියක් නෑ. මෙය ඔහේ සිදුවෙන දේ දිහා බලාගෙන සිටින්න අපි කාටවත් යුක්තිසහගත අයිතියක් නෑ. ඒ නිසා මා විශ්වාස කරනවා මේ විනාශය අපේ රටත්, අපේ රටේ ජනතාව මුදා ගැනීම වෙනුවෙන් අපි එක්සත්ව, එක්සිත්ව ඉදිරියට ආයුතු කාලය එළඹ තිබේ. දැන් එන්න තවත් මේ විනාශ බලාගෙන සිටිය යුතුද? විශේෂයෙන් මා විශ්වාස කරනවා රටක් ගොඩනැගීමේදී ප්‍රධාන ස්තම්භ තුනක් තියෙනවා, ප්‍රධාන කණු තුනක් තිබෙනවා. මේ කණු තුන මත තමයි මේ රට ගොඩනැගිය හැකි වන්නේ. එක දේශපාලන කණු. මොකද්ද දේශපාලන? අපේ රටේ දේශපාලන කියලා කියන්නේ ලාභ ලබනම ආරක්ෂිතම ව්‍යාපාරය. ඒක තමයි දේශපාලන. ඔබ දන්න ඉතාමත්
පහළ අඩියෙන් දේශපාලනට අවතීර්ණ වෙන කෙනා දේශපාලන ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මහා ධනවතෙක් හැටියට වර්ධනය වෙන්නේ කොහොමද? මා උදාහරණ ඕනතරම් කියන්න පුළුවන්. ඔබගේ ශේෂ්ත්‍රයෙන් ගත්තා. ඈත අවතන් කඳවුරක ජීවත් වූ තරුණේ අමාත්‍ය ධූරයක් හොයබෙව්වට පස්සේ මහා දෙවන්ත ධනවතෙක් බවට පත් වූ බව ඔබ දන්නේ නැද්ද? ඔබ දන්නවද මහත්තයා? ඒ වගේම තැපැල් 90 නුවරඑළිය පැත්තේ කරක් ගහපු තරුණී අමාත්‍ය ධූර අරගෙන දෙවන්තම ධනපති බවට පත් වුණේ කොහොමද? කුලියපිටිය ප්‍රදේශයේ රක්ෂණ සමාගමක නියෝජිතයෙක් හැටියට රුපියල් 1250ට වැඩ කරපු තරුණී අමාත්‍ය ධූර හරහා රටේ දෙවන්ත දේපල හිමිකරුවෙක් බවට පත් වී තිබෙන්නේ කොහොමද? තවත් අවශ්‍ය නම් පෞද්ගලික සමාගමක ඇකවුන්ටන්ට් කෙනෙක් හැටියට වැඩ කරපු කෙනෙක් දේශපාලනයේදී මහා ධනවතෙක් බවට පත් වී තිබෙන්නේ කොහොමද? ගාල්ල ප්‍රදේශයේ සාමාන්‍යයෙන් කැන්ටර් එකක් අරගෙන තේ දලු පටවපු කෙනෙක්. මා කිසි කෙනෙකුට අපහාසයක් කරන ඔහුට ඒ කාලේ කිව්වේ කැන්ටර් පියසේන කියලා. ඔහු අපේ රටේ දෙවන්ත වතු හිමිකරුවෙක් බවට පත් වී තිබෙන්නේ කොහොමද? දේශපාලන. එනිසා අපේ රටේ දේශපාලනය අද අතිශය ලාභ ලබන ආරක්ෂිතම ව්‍යාපාරය. ආරක්ෂිත. අනෙක් සෑම ව්‍යාපාරයක්ම අනාරක්ෂිතයි. ඔබගේ ව්‍යාපාර පිළිබඳව ඔබ කල්පනා කරමින් තිබෙනවා මේ අවුරුද්දේ ගන්න ලාභේ ලබන අවුරුද්දේ ගත හැකිද? මේ ව්‍යාපාරයේ ලබන අවුරුද්ද වෙනකොට ඉදිරියට යාවිද පසුපසට යාවිද? හැබැයි සැකයකින් තොරව ආරක්ෂිත එන්න ලාභේ වර්ධනය කරන ව්‍යාපාරය දේශපාලන. ඒ නිසා මේ රට ගොඩනැගීමට නම් පළමු කොටම මේ දේශපාලනයේ ව්‍යාපාරයක් බවට පත් වී තිබෙන දේශපාලනය මහජන සේවයක් බවට පත් කරන කුළුණක් හැටියට අපේ රටේ පිහිට වී තිබෙනවා. ව්‍යාපාරික දේශපාලනයේ මහජන ව්‍යාපාරයක් කරන. දැන් බලන්න. දේශපාලන කරන රටේ ජනතාවට තියෙන තිත්ත අදහසක් අද. දේශපාලන කිව්වොත් හොඳ දෙයක් නෙමෙයි. එපා වෙලා තිබෙනවා. හැබැයි රටේ ජනතාවට එපා විය යුතු දේශපාලනය රැවටිලි ප්‍රෝඩාකාරී වංක දූෂිත දේශපාලනය. ඒ නිසා අපි පිහිට වෙච්ච දේශපාලනය තමයි අවංක නිවැරදි ජනතාවාදී දේශපාලනය. අන්නේ දේශපාලන කුළුණ මේ රටේ ස්ථාපිත කරන්න. එක. ඒක තමයි පළමු කුළුණ. දෙවෙනි කුළුණ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතිශය වැදගත්. ප්‍රජාතන්ත්‍රවාදයේ රටක ස්ථාපිත වී. එසේ නැතුව කවර හෝ ජන කොට්ටාසයක් බියටපත් කොට හුදකලා කොට නේද? දැන් අපි කවුරුත් මුව වසාගෙන සිටින්නේ සාමාන්‍ය. නමුත් මම විශ්වාස කරනවා ජනතාවක් මුව වසාගෙන ඉන්න ජනතාවක් වෙන රටක් කවදාවත් දිනු වෙන්නේ නැහැ. අදහස් ගැටෙන්න ඕන. අදහස් විවෘතව සාකච්ඡා වෙන්න ඕන. අදහස් සාකච්ඡා මේසෙට ගේන්න ඕන. ඒවා සංවාද කරන්න ඕන. ඒවා ලියන්න ඕන. විවේචනය කෙරෙන්න ඕන. ඒවට ඇහුම්කම් දෙන්න ඕන. මෙහෙම නෙවෙයි සමාජයක් ඉස්සරහට යන්න ඕනකම තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරලද කිසිදු රාජ්‍යයක් ලෝකේ දියුණු වෙන්නේ. ඒ නිසා මා හිතනවා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තමයි රට ගොඩනැගීමේ දෙවෙනි කුළුණ. එක දේශපාලන කුළුණ, දෙක ප්‍රජාතන්ත්‍රවාදය. තුන වැදගත්ම දේ ජාතික සමගිය. ලෝකේ කොහෙද යුද්ධ කරගන්න, ගැටුම් ඇති කරගන්න, එකිනෙක අතර සැකයෙන්, කෝපයෙන්, වෛරයෙන් බලන රටක් කොහෙද දියුණු වෙන්නේ? එහෙම රටක් දියුණු වෙන්නේ නැහැ. එවැනි රටකට පුළුවන්කම තිබෙන්නේ කුමක්ද? ගැටුමට පුළුවන්කම දෙන්නේ විනාශයත්පත් කරලා දෙන්න. අපි මොනතරම් ගැටුමකට මුහුණ දීපු ජනතාවද? මොනතරම්? විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ දේශපාලකයන් මේ ගැටුම් නිර්මාණය කරන්නේ.
ඔවුන්ට ඔවුන්ගේ එකම පැවැත්ම බවට පත් වී තිබෙන්නේ ජාතිවාදී සහ ආගම්වාදී ඇවිස්සීම. එයි අපි හැම කෙනාටම තිබෙනවා යම් අධ්‍යාත්මයක් පපුයි. ඒ අධ්‍යාත්මය ඇති වෙන්නේ කොහොමද? මා හැමදාම කියනවා වගේම අපි ඉපදෙනකොට හිස් කලයක් වගේ. මුකුත් නැති හිස් කලයක් අපි ඉපදෙනකොට. මේ කලයට අදහස්, මතවාද, සංස්කෘතිය ඇතුල් වෙන්නේ කොහොමද? ඒක කවුරුත් බලහත්කාරයෙන් පුරවන්නේ නැහැ. ඒ ඇතුල් වන්නේ අපි ඉපදෙන පරිසරය, අපි ඉපදෙන පවුල, අපි ඉපදෙන පරිසරය, අපේ සමාජීය ස්වභාවය විසින් අපිට මේ කලයටම පුරවන. උදාහරණයකට මා ගත්තොත් මා සිංහල බෞද්ධ පවුලක ඉපදිනවා. මට හොඳ නරක කියලා දෙන්නේ ජාතක කතාව. නේද? බුදුරජාණන් වහන්සේ සිදුවත් බුදුරජාණන් වහන්සේගේ ඊට පෙර net 550 ජාතකයක් තිබෙනවා. ඉතිහාසයක් තිබෙනවා. ඒකෙදී හොඳ නරක කියලා දෙනවා ජාතක කතා වර්ගනේ. ධෛර්ය විශ්වාස මට කියලා දෙන්නේ ජාතක කතාව. වැඩිහිටියන්ට ගරු කිරීම යහපත් පුරවැසියෙක් වීම ගැන මට උගන්වන්නේ ජාතක කතාව. මගේ කලයට පිර වෙනවා ඒ බෞද්ධ සාහිත්‍යයේ ජාතක කතාවේ කරුණ. මගේ ගමේ තිබෙන ලොකුම උත්සවය බවට මටපත් වෙන්නේ අපේ ගමේ තිබුණු වෙසක් උත්සවය. එදාට මා ගිහිල්ලා කූඩු වෙල්ලනවා, තොරන් ගහනවා. ඒක තමයි මගේ උත්සවය. මගේ ගමේ ඉන්න මට ගරු කළ යුතුම උත්තම කෙනා බවට පත් වෙන්නේ මගේ පන්සලේ නායක හම්බුනේ. උන්වහන්සේ දකිට මා දුවගෙන ගොස් වඳිනවා. උන්වහන්සේ ඇසුරු කරනවා. උන්වහන්සේ අපිට උගන්වනවා. ඒතර මොකද වෙන්නේ? මගේ ළමා කාලයේ සිට මට සිංහල බෞද්ධ සංස්කෘතියක්, අධ්‍යාත්මයක් මගේ පපුව තුළට ඇතුල් වෙනවා. ඔබ ඉපදුණු මැලේ ඉස්ලාම් සංස්කෘතියක් ඇතුළේ ඔබ ඉපදුණු. ඔබට හොඳ නරක කියන්නේ කුමකින්ද උපන්දාසට? අල් කුරානි. එහෙම නෙවෙයි. දැන් මා දැක්කා මෙම සාකච්ඡාවේදී අපේ සහෝදරු ගණනාවක් උපුටා දක්වන්නේ කුමක්ද? අල් කුරානයේ වැකි උපුටා දක්වමින් කියනවා මේ සමාජයේ මෙසේ විය යුතුයි කියලා අල්ලා දෙවියන් වහන්සේ විසින් දේශනා කරන ලද දේ නබිතුමා විසින් ඉදිරිපත් කරන ලද ග්‍රන්ථාරූඪ කරන ලද අල් කුරානයේ සඳහන් වී තිබෙනවා කියලා. එහෙමනේ. තවගේ ජීවන චර්යාවන් ඔබට උගන්වන්නේ කොතනින්ද? අල් කුරාන. මා දන්න විශේෂම අල් කුරානි ගත්තොත් ඉපදුණු දවසේ සිට මේ යනත් එක් තමන්ගේ ජීවිතයේ සියලුම සම්දිස්ථාන ගැන උපදෙස් අනුශාසන ලබා දී තිබෙන කොතනද? අල් කුරානි. එහෙනම් ඔබට තියෙන ලොකුම උත්සවය මොකක්ද? රාමසාන උත්සවය. ඔබට පොඩි කාලේ සතුටින්ම ගියපු තැන කොතනද? ඔබගේ පල්ලිය. ඒ නිසා මොකද වෙන්නේ? ඔබට ඇතුළත් වෙනවා ඉස්ලාම් අධ්‍යාත්මය. ඒක එහෙම තමයි. ඒක අපේ කාගේවත් තෝරා ගැනීමක් නෙවෙයි. ඒක අපි කවුරුත් තෝරා ගැනීමක් නෙවෙයි. අපි හැම දිනාටම කුඩා කාලේ ඇති වෙන පවුල, සමාජයේ, අපේ වටපිටාව විසින් අපිට ඇතුල් කරනවා. එනිසා අපි හැම දෙනා තුළම තමන්ගේ ආගම පිළිබඳව, තමන්ගේ ජාතිය පිළිබඳව, තමන්ගේ භාෂාව පිළිබඳව, තමන්ගේ සංස්කෘතිය පිළිබඳව ඇල්මක් තියෙන පපුව ඇතුලේ. දේශපාලකයා මොකද කරන්නේ? දේශපාලනික සටන් පාඨ මොනවද? ආර්ථික සංවර්ධනය, ශක්තිමත් විදේශ ප්‍රතිපත්තිය, අධ්‍යාපනයේ ප්‍රවාහන සෞඛ්‍ය, ඒ වගේ සංවර්ධනය, ඒවා තමයි දේශපාලන වේදිකාවේ ගත යුතු සටන් පාඨ. දේශපාලන වේදිකාවේ කතා කරන ඕනේ ඒවා. හැබැයි පාලකයව අසාර්ථක වුණා මොකද කරන්නේ? පාලකයන්ට අවිලා කතා කරන්න බෑ මොකද්ද? ආර්ථිකය අපි යහපත් ආර්ථිකයක් බවට පත් කොට තිබෙනවා අපිට ඡන්දෙ දෙන්න කියලා. පාලකයාට අවිලා කතා කරන්න බෑ අපි වංචා දූෂණ වලින් තොර රාජ්‍ය ගොඩනගා තිබෙනවා අපිට ඡන්දෙ දෙන්න කියලා. පාලකයාට අවිලා කතා කරන්න බෑ අපි නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කරන ලද රටක් ගොඩනගා තිබෙනවා අපිට ඡන්දෙ දෙන්න කියලා. පාලකයා දේශපාලනයේ අසාර්ථක වුණාම පාලකයා ගොස් හැංගෙනවා කොතනද? කොතනද හැංගෙන්නේ?
ජාතිය සහ ආගම. ඒක කූද්දනවා. කූද්දලා කියන මොකක්ද? අපි මේ පපුව ඇතුලේ මේක තියෙන මේක හාරනවා, හාරලා ගන්නවා. අනිත් ඔක්කොම ප්‍රශ්න දෙවනි ජාතිය අනතුරුයි. 2020 ජනාධිපතිවරණ ප්‍රධාන සටන් පාඨය. ජාතිය අනතුරුයි. දැන් මොකද කරන්න ඕනේ? ජාතිය බේරා ගැනීම සඳහා ජනතාව පෙළ ගැහෙන්න ඕන. ඒ වගේම මා කියන මේක තමයි සිංහල සමාජයේ ප්‍රධාන දේ. එඳ ප්‍රධානතම ජනප්‍රියම සටන් පාඨය අද සිංහල සමාජය තුළ සිංහල ජාතිවාද. ඒක ජනප්‍රියයි. අනිත් සියල්ල නේද? අයිස් වතුරේ ගිල්වා මරා දමන්න පුළුවන් ජාතිවාදී කියන කොඩිය අතර ගත්තාම. ඒ වගේම මුස්ලිම් සමාජය තුළත් මා දන්නවා. ඒ ප්‍රබලයි. ප්‍රධාන ජනප්‍රියම සටන් පාඨ ජාතිවාදී. දෙමළ සමාජය තුළ ජනප්‍රියම සටන් පාඨ ජාතිවාදී. එයි දේශපාලකයා අවසාන වශයෙන් සැඟවෙන තැන තමයි ජාතිය සහ ආගම. ඔවුන්ගේ තියෙන තක්කඩිකම. ඉතින් සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා. තක්කඩියාගේ අවසන් නවාතැන්පල ජාතිය සහ ආගමයි. අනිත් සියල්ල අසාර්ථක වුණාට පස්සේ. හැබැයි මතක තබා ගන්න. දීර්ඝ කාලයක් තිස්සේ මේ ප්‍රශ්න කේන්ද්‍ර කරගෙන අපේ රට කොයි දක්වා විනාශයකට ගෙනලා තිබෙනවද? මා හිතනවා අපිට ඉස්සරහට යන්න බෑ මේ ජාතික සමගිය කියන කුළුණ ගොඩනැගීමකින් තොරව. යන්න පුළුවන්ද? ඔබ දන්නවා මේට අපිට අවස්ථා කීපයක් තිබුණා කියලා මා හිතනවා පෞද්ගලිකව. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රට 1833 දී කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණ ගෙනල්ලා එතෙක් තිබුණු සමාජ රටාව බිඳවට්ටවා නව සමාජ රටාවක් අපේ රට ස්ථාපිත කරනවා. අන්න ඒ වෙලාවේදී තිබුණා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට අපේ රටේ ජාතික සමගිය නිර්මාණය කරන්න. හැබැයි සුද්දා ගිහපු හැම රටකම නේද කරපු දේ තමයි බෙදීම ඇති කරන්නේ. ඒගොල්ලන්ගේ පාලන ක්‍රමයම තමයි ජනතාව ભેද බින්න කොට පාලනය කිරීම. ඒ නිසා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී මේ සමගිය නිර්මාණය කරේ නේ. ඊළඟ අපිට අවස්ථාවක් තිබුණා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව යටත් විජිතට එරෙහිව සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ අපි ඔක්කොටම එකතුව සටනක් කරන්න තිබුණා. එමත් අපිට එකතු වෙන්න තිබුණා. සුද්දා අපි එකතු කරන්නේ නැත්නම් සුද්දට විරුද්ධව අපිට එකතු වෙලා සටනක් කරන්න තිබුණා. දැන් අපේ අසුරු සහෝදරයා කතා කරනකොට කිව්වේ ඒකයි. සුද්දා මේ ભેදේ ඇති කරලා සුද්දා කියනවා උඹලට අපි නිදහස දුන්නොත් උඹලා එන කොටා ගනි. ඒකනේ නේද? උඹලාට මේ නිදහස දුන්නොත් උඹලා එන කොටා ගනි. ඒ වෙලාවේ අපේ ටීබී ජය වැනි නේද අපේ ජාතික නායකයෝ යම් ප්‍රමාණයක් ඒකට එරෙහිව සටන් කරාට හැබැයි අපි එම සමගි සම්පන්න අරගලයක් ගෙනිච්චේ නේ. 1919 ජාතික සංගමය හදලා 21 වෙනකොට ජාතික සංගමය බිඳිනවා. අපිට තිබුණා එකට එකතු වෙච්ච අරගලයක් ගෙනියන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් කෙරෙහි. එහෙනම් නිදහස ලබා ගන්නකොට ඒ නිදහසේ අපි සියලු දෙනාම ශක්තිමත් පුරුක් බවට පත්වෙච්ච ජාතියක් අපි නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ අවස්ථාව අපි ඉතිහාසයේ ජාතික නායකින් මග ඇරියා. එහෙනම් ඊළඟ තව අවස්ථාවක් අපිට ආව මොකද්ද? 1948 නිදහස ලැබුණාට පස්සේ ස්වදේශිකයන් අපේ රට පාලනය බාරගත්තට පස්සේ අපිට අවස්ථාවක් ලැබුණා. දැන් ස්වදේශිකයන් ලෙස අපි එකතු වෙලා මේ රට පාලනය කරමු කියලා. හැබැයි දුබල පාලකයා ඒ වෙනුවට නැවත මොකද කරේ? ජාතිවාදී ඇස්සෝ. ජාතිවාදී අවුස්සලා අන්තිම වෙනකොට මොකද උනේ? මහා දෙවන්ත යුද්ධයක් නිර්මාණය වුණා. යුද්ධයක් නිර්මාණය. කොච්චර අවුරුදු 30ක යුද්ධය. මේ මහ පොළොව ඇති වෙනකල් ලේ වලින් තෙත් වෙලා තියෙනවා. ඇති වෙනකම් මහ ජනයාගේ නේද? ඇස් වලින් කඳුළු ගලලා තිබෙනවා. රටේ කෝටි ප්‍රකෝටි ගණන් දීපල අහිමි වී තිබෙනවා. උතුරේ දකුණේ ભેදකින් තොරව විශාල පිරිසක් මේ මහ පොළොවේ මිහිදන් වෙලා ඉන්න මේ යුද්ධ හේතු කොටගෙන. එහෙනම් අපිට තව අවස්ථාවක් ආව මොකද්ද? 2000
2009 මැයි මාසේ 19 වෙනිදා යුද්ධය අවසන් වුණාට පසුව අපේ යුද්ධය විසින් ඇති කරලා ද අමීර ඇද්දකීම අපි කාටවත් බලපෑම් කරන්න බල කර සිටින්න තිබුණා. දැන් නම් බෙදෙන්න බෑ දැන් සමගි වෙන්න ඕන කියලා. එතනත් එක අවස්ථාවක්. මහා දැවැන්ත යුද්ධයක් අවසන් වුණාට පසු අපිට ඉතාමත් හොඳ අවස්ථාවක් තිබුණා. අවුරුදු 30ක යුද්ධයක් උතුරේ දකුණෙත් මලකඳන් ගොඩ ගැහුණා. උතුරේ විතරක් මා දන්නවා. යුද වැන්දබුවන් ඉන්න 45000. යුද්ධ නිසා ස්වාමියන් අහිමි වුණා 45000 ඉන්නේ. මේ විනාශය පාලකයා අවංක පාලකයෙක් නම් මේ විනාශයෙන් පසුවත් අපේ රටේ නැවත ජාතිවාදී ගිනිදෙල් එවිලීම වැළැක්විය යුතු තිබුණා. ඒ වුණාට ජාතික සමගි නිර්මාණය කරන්න තිබුණා. හැබැයි මොකද්ද වෙන්නේ? අඩුම තරමේ යුද්ධෙන් පස්සේ අවුරුදු 5ක් මේ පාලකයන්ට පවත්වාගෙන යන්න බැරුණා යුද්ධ ගැටුමක් නැතුව. අවුරුදු 5ක් 30 අවුරුදුක මහා දැවැන්ත යුද්ධයක් ඉවර වෙලා අවුරුදු 5ක් සාමකාමී රටක් තියාගෙන බැරුණා. නේද? අලුත්ගමදී දිගනදී අපේ සිදුවීම් දැක්කේ මොකක්ද? එයි පාලකයාට අවශ්‍ය ගැටුම. පාලකයාට ගැටුම අවශ්‍යයි. එහෙනම් පාලකයා ඉන්නේ අපේ ભેද බින්න කිරීමේ පැත්තේ. හොඳට මතක තියාගන්න. පාලකයා ඉන්නේ අපිව ભેද බින්න කිරීමේ පැත්තේ. පාලකයාට ඕන අපි අතර ගැටුම. පාලකයාට ඕන අපි එකිනෙකා කෙරෙහි සැකයෙන් අවිශ්වාසයෙන් බලනකම. ඒ නිසා පාලකයා නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අපි අතර ભેද බින්න කිරීමක් ඇති කිරීම. මා හිතනවා මේ පාලකයාට එරෙහිව තිබෙන හොඳම අවිය මතක තබා ගන්න. මේ පාලකයාට එරෙහිව අපි සතුව තිබෙන නේද? ප්‍රබලතම අවිය මොකද්ද? අපි අතර සමගිය. අපි අතර සමගි වීම තමයි මේ පාලකයාට එරෙහිව තිබෙන ප්‍රබලතම අවිය කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස හැම විටම හිටගන්නේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ අපි සියලු දෙනාගේම සමගිය වෙනුවෙන් පෙනී සිටින එකම දේශපාලන ව්‍යාපාරය ජාතික බලවේගය. ජාතික ජන බලවේගය. අපිට මේක තමයි අපි සතුටෙන් එකම ශක්තිය. පාලකයා දැන් අපේ ශක්තිය හීන කරන්න පුළුවන්කම දෙන අපිව බෙදලා අපිව කඩලා අපි යනකොට ගන්න හදලා. හැබැයි අපි විශ්වාස කරනවා අපි පාලකයාට එරෙහිව අමෝරාගත හැකි ලොකුම අවිය. ඒ මල්ටි බැරල්ද මන්ද ලොකුම අවිය. මොකද්ද? සමගිය. හැබැයි සමගිය ගොඩනැගිය හැක්කේ කෙසේද? සමගිය ගොඩනගන්න පුළුවන්කම තිබෙන වේදිකාවක නැගලා කතා කිරීමෙන් පමණක් නොවේ. සමගිය ගොඩනැගීම සඳහා දේශපාලන ව්‍යාපාරයක් පිළිගත යුතු මූලික මූලධර්ම කීපයක් තියෙනවා. එක මේ රට කවර රටක් අපි දන්නවා. අපේ රටේ සංස්කෘතිය ගොඩනැංවීමේදී අපේ මේ සමාජය ගොඩනැංවීමේදී විශේෂයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියක් මේ සමාජ ගොඩනැගීම දක්වා වර්ධනය වී තිබෙන එක අපි පිළිගත යුතුයි. ඒක මම හිත කාටවත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නේද? මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය සමග ආගම සංස්කෘතියක් ඇවිල්ලා මේ සමාජ ගොඩනැගුණා. හැබැයි ඒ ඉතිහාසය අපි බැලුවොත් නේද? දෙමළ ජන ප්‍රජාව ගොඩනැගීමේදී නේද? අපිට කියන්න පුළුවන් ආක්‍රමණික ලෙස ආවාහ විවලස විවාහ වලට ආවා. නේද? මේ ආකාරය අපිට ඉතිහාසය ඉගෙන ගන්න පුළුවන් කොහොමද අපේ රටේ දෙමළ ජන ප්‍රජාවක් ගොඩනැගුණේ කියන්නේ. අපේ මුස්ලිම් ජන ප්‍රජාව ගොඩනැගීම් පිළිබඳව ඔවුන් විලඳුරු ලෙස එන්නේ. ඔවුන් සිංහල කාන්තාවන් විවාහ කරගන්නේ. ඒක ඉතිහාසය. කොහොමද ඒ ජන ප්‍රජාව වර්ධනුනේ? ඒක ඉතිහාසය. අපිට මෙලේ සහෝදරු මාහට කිව්වේ වැඩිපුරම සොල්දාදුවන් ලෙස ආරක්ෂකින් ලෙස නේද? රටට ආක්‍රමණය ආවා. මොකද ප්‍රශ්නේ? ඒ ඉතිහාසය. ඉතිහාසය අපේ හැම විටම මේ ජන ප්‍රජාවන් අපේ රට තුල වර්ධනය වුණේ කොහොමද කියලා අපිට හදාරන්න පුළුවන්. හැබැයි දැන් තියෙන රට මොකක්ද? ඉතිහාසය හොඳ අපේ අධ්‍යයනයේ. හැබැයි දැන් තියෙන මොකක්ද? දැන් තියෙන සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ කියලා ප්‍රධාන ජන කොට්ටාසයන් ගණනාවක් ජීවත් වෙන රටක් තියෙනවා. ඒ අයට ප්‍රධාන භාෂාවන් ගණනාවක් තිබෙනවා. භාෂාවන් ගණනාවක්. හින්ද නේද? ආරම්භයේ කවරක් වුණත් අපි කල්පනා කරන්න ඕන දැන් මොකද්ද අපේ රට? භාෂාවන් ගණනාවක් තිබෙන රටක්. විශේෂ වශයෙන් ප්‍රධාන ආගම් තුනක විශ්වාස කරන අදහන ජනතාවක් ඉන්න රටක්. බෞද්ධ, ඉස්ලාම්, හින්දු. මේක අපේ රට. ඒ වගේම ප්‍රධාන සංස්කෘතීන් තුනක් මම හිතනවා
තුනක් කියලා මා ගන්න ටිකක් මැලේ ඉස්ලාම් ටිකක් සමීප සංස්කෘතියක් තුටි වෙනස්කම් තියෙනවා අපි සෝදමට කිව්වා වෙනස්කම් තියෙනවා. හැබැයි වෙනස්කම් තියෙනවා යම් සමීප සංස්කෘතියක් ගත්තොත් ප්‍රධාන සංස්කෘතීන් තුනක් තිබෙනවා. නේද? ඉතින් ඒක මේ රට ලස්සන නැද්ද? සිංහල බෞද්ධ කාන්තාව ඇය නේද උඩරට සාරි එයාගේ සංස්කෘතිය ප්‍රකාශ කරන එකකින් අපි ගත්තොත් දෙමළ සොහිරි ඇය නළලේ තබා ගන්නා තිලකයෙන් ඇයගේ සංස්කෘතිය අපිට විද්‍යාමාන කරනවා. ඔබ හිස පළඳා ගන්නා පරදාවෙන් අපිට ඔබගේ සංස්කෘතිය ප්‍රකාශ කරනවා. මෙතන ලස්සන වෙලා නැත්තේ. හැබැයි අපි කාටවත් කියන්න පුළුවන්ද එක සංස්කෘතියක් අනිත් සංස්කෘතියට වඩා උඩින් තියෙනවා අනිත් එක යටින් තියෙනවා කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. ඒක වැරදි. අපිට කියන්න පුළුවන්ද දෙමළ කාන්තාව දිහා බලලා උඹේ තිලකේ මකලා දාපන් කියලා? අපිට කියන්න පුළුවන්ද ඉස්ලාම් කාන්තාව දෙස බලා ඔබගේ පර්දාව ගලපන් කියලා? අපිට කියන්න පුළුවන්ද සිංහල උඩරට සාරිය දිහා බලා ඔබ උඩරට සාරිය මාරු කරපන් කියලා? ඉතින් අපි කාටවත් කියන අයිතියක් නැහැ. ඒ සංස්කෘතිය. එනිසා මේ රට ඉස්සරහට යා හැකි වන්නේ භාෂාවෙත් ආගමෙත් සංස්කෘතියෙත් සම අයිතිය පිළිගැනීමෙන් පමණයි. අන්නේ අයිතිය පිළිගන්න දේශපාලන ව්‍යාපාරය. එමෙන්නට ඔබකට යන්න බෑ. හැබැයි අපි කිනකාගේ සංස්කෘතික අනන්‍යතාවයන් අපි උපයෝගී කරගත්ත යුත්තේ මොකටද? අපිට පුළුවන් ඕන අපි සිංහල බෞද්ධ අපි මෙහෙමයි අපි ඔයගොල්ලෝ දිහා බලන්නේවත් නෑ. තව කෙනෙකුට කියන්න පුළුවන් අපි ඉස්ලාම් මැලේ එහෙම නැත්නම් ඉස්ලාම් මුස්ලිම් නේද? අපේ සංස්කෘතිය මෙහෙම අපි ඔයගොල්ලෝ කෑ කරන්නේ. අපිට එමත් ඉන්න පුළුවන්. හැබැයි අපි සංස්කෘතිකම අයිතීන් පිළිගත යුතු වන්නේ අපි එකිනෙකාගෙන් ඈත් වෙන්න නෙවෙයි. ඒ පිළිගැනීම ඒට ගරු කිරීම තමයි අපි එකිනෙකා මුහු වීම. ඒක තමයි වැදගත්. අපේ සංස්කෘතික අනන්‍යතාවයන් සහිතව අපි මුහු වීම. ඒ නිසා අපේ භාෂාව හෝ අපේ ආගම හෝ අපේ සංස්කෘතිය අපි කිසිසේත්ම උපයෝගී කර නොගත යුතුයි. වෙන් වෙන්න ඈත් වෙන්න දුරස් වෙන්න අපි කල යුත්තේ කුමක්ද? අපේ සංස්කෘතික අනන්‍යතාවයන් අපේ ආගමික අනන්‍යතාවයන් අපේ භාෂාවේ අනන්‍යතාවයන් අපි එකතු කරගන්න ඕන. මොකද්ද? අපි එකතු වෙන්න. ඒ නිසා පෞද්ගලිකව අපි කැමතියි එකම පාසලේ මේ දරුවෝ ඔක්කොම ඉගෙන ගන්නවා දකින්න. නේද? ඒ දරුවෝ නේද? බෞද්ධ ධර්මයේ තියෙන මූලික හරයන් හැම දරුවම ඉගෙන ගන්න එකට අපි කැමතියි. ඉස්ලාම් ධර්මයේ තිබෙන මූලික හරයන් හැම දරුවම ඉගෙන ගන්න එකට අපි කැමතියි. කතෝලික ආගමේ තිබෙන මූලික හරයන් හැම දරුවම ඉගෙන ගන්න එකට කැමතියි. මොකද්ද තියෙන වැරද්ද? එකම පාසලේ අපි ඉඳගෙන විවිධ සංස්කෘතික අනන්‍යතාවයන් සහිතව හැම කෙනාගේ සංස්කෘතීන් ගැන ඉගෙන ගන්න, හැම කෙනාගේ භාෂාවන් ගැන අධ්‍යයනය කරන, හැම කෙනාගේම ආගම ගැන මූලික මූලධර්මවත් අඩුම තරමේ දන්න, ඒ වගේම එකම පැවිලියෙන් එකේ ඉඳගෙන තමන්ගේ ඉස්කෝලේ දරුවන්ට එකට අත්වල බැඳගෙන අත්පොස් නගන පරම්පරාවක් අපිට ඕනේ නැද්ද? ඕනේ නැද්ද? මා හිතන ඒක තමයි අපේ ශ්‍රීනේ ශ්‍රී ලංකාව. අපි දකින ශ්‍රීනේ ශ්‍රී ලංකාවේ. අපි දකින ශ්‍රීනේ කිසිසේත්ම ජාතීන් අනුව, භාෂාව අනුව, ආගම අනුව එකිනෙකා කෙරෙහි සැකයෙන්, කෝපයෙන්, වෛරයෙන් බලන ශ්‍රී ලංකාවක් නෙවෙයි අපි අපේක්ෂා කරන්නේ. අපි අපේක්ෂා කර අපිට සිහිනයක් තිබෙනවා. මේ සියලු දෙනා එකට ඉඳගෙන අපේ මාතෘ භූමියට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන සමාජයේ. හොඳ නැති. අන්නේ කුළුණ මේ රටට ඕන. ඒක නැතුව මේ රට ගොඩ ගන්න බෑ. එකම නැවත මතක් කරන්න. අදූෂිත දේශපාලනේ, අවංක දේශපාලනේ සහිත කුළුණක් අපේ රටට ඕන. 2 ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස වුණ. 3 ජාතික සමගිය වුණ. මේ ස්තම්භ මේ කුළුණු 3 මත තමයි මේ ශ්‍රී ලංකාව ගොඩනැගී හැකිවන්නේ. මේ එක කුළුණක් හෝ දි รา පත් වුණොත්, මේ එක කුළුණක් හෝ කඩා බිඳ වැටී තිබුණොත් මේ රට ඉස්සරහට යන්න බෑ. පෞගිය අවුරුදු 72ක ඉතිහාසය අපිට පෙන්눔 කොට තිබෙන්නේ මේ කුළුණු කඩා බිඳ දමා නිකන් ගයක් හදලා තියෙන වැල්ලේ.
වැල්ලේ ගයක් හදලා තියෙනවා. මොකද වෙන්නේ? වැල්ලේ ගේ කරලා පාරෙන් කඩා වැටෙනවා. නේද? ඒ නිසා තමයි නේද? කොවිඩ් වසංගතය එනකොට රැකියා දසලක්ෂ ගණන් අහිමි වෙනවා. කොවිඩ් වසංගතය එනකොට නේද? රටේ ආර්ථිකයක් පවතින්නේ ඒ වැල්ලේ හදපු ගයක් තියෙන මූලික ස්තම්භ මත හදපු ගයක් නෙවෙයි. ඒ නිසා අපි ඔයගොල්ලන්ට සහතිකයක් දෙනවා. අපි ඔක්කොම එකතු වෙමු. මේ වැරදි පැරණි යල්පිනු අසාර්ථකයි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා වඩු කුරුල්ල අහලා ඇති. වඩු කුරුල්ල ගෝටේ බඳිනවා. කූඩුවක් බඳිනවා. ලස්සන කූඩුවක්. දැන් අවුරුදු දහස් ගණනක් තිස්සේ වඩු කුරුල්ල කූඩුව බඳින ඔය ආකාරයට. තව අවුරුදු 50කින් 60කින් ගිහිල්ලා බැලුවොත් වඩු කුරුල්ල බඳින කූඩුව ඔය වගේ. වෙනසක් නෑ. මීමැස්ස වදේ බඳිනවා. මීමැස්සගේ වදයත් අවුරුදු දහස් ගණනක් තිස්සේ මීමැස්ස බඳින වදේ ඔය වගේ. සඩස් නේද? සඩස් ආකාර පොඩි කුහරයක අදින. ඕක තමයි මීමැස්ස නදා. එන්න තව අවුරුදු 100 ගණනක් ගියත් මීමැස්ස වදේ ඔය ආකාරයට අර බඳින්නේ. වඩු කුරුල්ල කූඩුව ඔය විදිහට හැර බඳින්නේ. ඒ වගේම තමයි මේ පාලකෙක්. තව අවුරුදු 50ක් අපේ රට පාලනය කරත් එම මේක මීට වඩා වෙනසක් වෙන්නේ. ඒ නිසා අපිට තියෙන මොකක්ද? අපේ ඇස් ඉදිරි පිට ඊටමත් කටුක සත්‍යයක් තිබෙනවා. මේ පාලකයන් ගැන ඔබ කාට හරි අත උස්සලා කියන්න පුළුවන්ද? නෑ සහෝදරයා මෙන්න මේ ශාස්ත්‍රයෙන් අපේ රට ඉස්සරහට ගින් තියනවා කියලා. එක ශාස්ත්‍රයක් නැගිටලා කියන්න පුළුවන් සහෝදරයා මේ ශාස්ත්‍රයෙන් අපිට ආඩම්බර වෙන්න පුළුවන්. කිසිදු ශාස්ත්‍රයක් නෑ. සෑම ශාස්ත්‍රයක්ම කඩා වැටිච්ච රටක්. ඒ නිසා තව අවුරුදු තව දශක දෙකක් දෙන්න. දශක පහක් දෙන්න. මේ ව්‍යසනය අර වෙන ව්‍යසනයක් අපි ඉදිරිපිට වෙන්නේ. අපේ රටේ ජනතාව අහිංසකයි. මොනතරම් බලාපොරොත්තු සහිත අපේ රටේ ජනතාව පාලකයන්ගේ ඉනවද? කිසිදු පුරවැසියෙක් ඡන්ද ප්‍රකාශ කරන්නේ මේ රට විනාශ කරන්න කියලා. ඒ එක්සත් ජාතික පක්ෂයේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද කාට ඡන්ද දුන්නා? ඒ ඡන්දදායකයා කවදාවත් ප්‍රාර්ථනා කරන්නේ විනාශය. ඡන්ද ගහන්නේ හොරකම් කරන්න එපා කියලා. හැබැයි පාලකයා හොරකම් කරනවා. ඡන්ද ගහන්නේ වංචනිකයට දනුවම් දෙන්න කියලා. හැබැයි පාලකයා වංචා කරනවා. ඡන්ද ගහන්නේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සමගිය හදන්න කියලා. හැබැයි පාලකයා සමගිය බිඳිනවා. කතරේ ගහන්නේ ගිහිල්ලා අපේ රටේ ආර්ථිකය හදන්න කියලා. හැබැයි පාලකයා ආර්ථික විනාශ කරනවා. කතරේ ගහන්නේ කියලා අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහන ශාස්ත්‍ර දියුණු කරන්න කියලා. හැබැයි පාලකයා විනාශ කරනවා. ඒ නිසා ජනතාවගේ අරමුණු යහපත්, ජනතාවගේ අරමුණු උදාරයි. නරක කවුද? ඒ අරමුණු වෙනින් තෝරා ගන්න ලද පාලකයා නරකයි. ජනතාවගේ අරමුණු වලට පටහැනි අරමුණක් තමයි පාලකයාට තියෙන්නේ. ජනතාවට තියෙන හොරකම් කරන්න එපා කියලා. පාලකයාට තියෙන හොරකම් කරන්න ඕන කියලා. ජනතාවට තියෙන්නේ රට නායකුලක හිර කරන්න එපා කියලා. හැබැයි පාලකයා කරන්නේ රට නායකුලක හිර කරන එක. ජනතාව කියන්නේ රටේ නාස්ති කරන්න එපා කියලා දනේ. හැබැයි පාලකයා රටේ ජනේ නාස්ති කරනවා. ඒ නිසා ජනතාව ලබා දීපු ජනතාවගේ මුළුමනින්ම අපේක්ෂාවට බලාපොරොත්තුට පටහැනිව තමයි පාලකයා කටයුතු කරන්නේ. හැබැයි ජනතාව මොනතරම් සතුටු වෙනවද ආණ්ඩුවක් හදාගත්තාම? මොනතරම් සතුටු වෙනවද? 1900 වැඩි ඈතකට නෙවෙයි. 1970 ජේ.ආර්. ජයවර්ධන බලය කරනකොට 6න් 5ක බලයක් දුන්න මේ රටේ ජනතාව. ජනතාව සතුටු වුණා. රතිඤ්ඤපත්තු කළා. කොච්චරද සතුටු කියනවනම් අල්ලපු ගෙදර ගල් වලින් ගෙහුවා. එයි සතුට දෝරේ ගලාගෙන රට හදන්න ආණ්ඩුවක් හදලා කියනවා. හැබැයි අවුරුදු කීපයක් යනකොට දැනුණා මොකද්ද? ආයෙත් අපිට වැරදුනා කියලා. ඊට නැවත 1989 දී ප්‍රේමදාස මහත්මයා කියනවා ඒත් ජනතාව සතුටු වෙනවා. පාලකෙක් හැදුවා. වෙන වර්ගික කෙනෙක් නෙමෙයි. දුප්පතාගේ හිතවතා වගේ කෙනෙක්ගේ නම කියනවා. හැබැයි මොකද වෙන්නේ? කෙටි කාලයක් යනකොට ජනතාව සතුටු වෙන පාලකෙක් කෙනෙක්ලා. ජනතාව විශාල බලාපොරොත්තු තියෙනවා. හැබැයි කෙටි කාලයක් යනකොට ඒවා බිඳවට්ටනවා. මා හිතනවා අපේ රටේ අනගිම අවස්ථාවක් ආවේ චන්ද්‍රිකාට. 1994 දී. ඇයට තමයි මේ රට ගොඩනැගෙවි ඉතාමත් මහඟු අවස්ථාවක් ආවා. 94 දී. 62ක ජනවරමක් ලංකාවේ ජනාධිපතිවරයෙක් මෙතෙක් ලබා ගන්න ලද වැඩිම අනුමැතිය ඇයට ලැබුණා. ඒ වගේම අවුරුදු 17ක මහා විනාශකාරී පාලනයකින් පසු ඇය අතර බලය ආවා. ඒ නිසා ජනතාව විශාල ලෙස බලාපොරොත්තු වුණා. ඇය වටා එකතු වුණා. ඇය මේ ගොඩනගයි කියලා විශ්වාස කරා. ඉතා කෙටි කාලයක් යනකොට ඇයද ගමන් කරනු ලබන්නේ පරණ පාරෙන් බව හේතු කියන. නැවත 2005 මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නමුත් ඒ විදියටම ජනතාව සතුටු වුණා. ගිරවාපත් ඉපදුණු, වෙල්ලි පෙඩල්ලේ ඇවිදින නේද? ගමේ සුළං වදින එහෙම අපිට කිව්වා.
කුරාන් සාටකයක් බෙල්ලේ තියෙන. කුරාන් තලප කන්න ආස. නායකයෙක් අපිට ආවයි කියලා කිව්වා. ජනතාව සතුටු වුණා. පව් අහිංසකයි. දැන් නම් මේ රට සුඛිත මුතු රාජ්‍ය බවට පත් කරයි කියලා. ඉතින් බැරි වුණා. 2015 නැවත මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කට්ටිය පොළොන්නරුවේ ගැමියා. ඇයගේ දියණිය කිව්ව මොකද්ද? පොළවෙන් උපන් නේද? එහෙම කිව්වේ නේද? පොළවෙන් උපන් කෙනෙක්. මට මතකයි කිව්වා එතුමා කොළඹ වෙනකොට සිලි බෑග් එකේ රිදි දාගෙන ආපු කෙනා මේක ඉවර වෙලා නැවත පොළොන්නරුවේ ගිහලා නිවිහැනෙලි ජීවත් වෙනවා කියලා ඇය කිව්වේ දියණිය කිව්වේ. හරිද? ඇයනේ දන්නම කෙනා. අපිට වඩා. හරිද? කියන්නේ ඇය තමයි විශ්වාසන්ත වෙ කියන්නේ. දියණිය කිව්වම තාත්තගෙන් ඊට වඩා මොකද්ද නේ? එහෙනම් මොකද සිද්ධ වුනේ? ඊට පස්සේ මම හිතනවා නොවැම්බර් මාසේ 16 වෙනිදා රටේ ජනතාව විශාල බලාපොරොත්තුවක් තිබුණා. ඒ නිසා මොකද්ද වී තිබෙන්නේ? හැම වෙලාවෙම ජනතාව විශාල අපේක්ෂාවන් සහිතව පාලකයන් සහ පාලනයන් ගොඩ නගා ගන්නවා. ඉතා කෙටි කාලෙක ඒ පාලනයන් සහ පාලකයන් ඒ බලාපොරොත්තු මුළුමනින්ම බිඳවට්ටනවා. ඒ නිසා දැන් අපිට ඕන නැද්ද නව වර්ගයේ පාලනය? ඕන. අපි ලෑස්ති එක හදන්න. අපි තමුන්වහන්සේට ආරාධනා කරන්නේ මේ මගේ හෝ මගේ පක්ෂය හෝ අපි කීප දෙනෙක්ගේ වැඩක් නෙවෙයි. මේක අපිට විතරක් කරන්න පුළුවන් නම් මෙහෙම ඇවිල්ලා කතා කරන්නේ සහතිකයි. වැඩේ ඉවර වෙලා වැඩේ කරලා ඉවර වෙලා නේද? Facebook එකේ post එකක් දානවා වැඩේ කරලා ඉවරයි රට හදන්න ලෑස්ති වෙන කියලා. ඔච්චරයි කරන්නේ. නමුත් මේක අපිට තනියම කරන්න බෑ. මේ කරන්න නම් මොකද කරන්න? අපි ඔක්කොම එකතු වෙන්න. අපි එකතු වීමකින් තොරව මේක අපිට ජයග්‍රහණය කරගන්න. අපි එකේ ලොකුම වැඩ කොටස කරන්න. බර අදින්න. කර දෙන්න. හැබැයි අපිට විතර කරන්න බෑ. මේ කල හැකි වන්නේ අපි සියලු දෙනා එකතු වීමෙන් පමණයි. ඒ නිසා මම නැවතත් මා කියන්නේ තමුන්වහන්සේලා මේ එකතු වීම අපේ ගමනට අපේ අරමුණට විශාල ශක්තියක් ගෙන දෙනවා. ඔබගේ මුහුණු ඔබගේ සංස්කෘතිය මා ඉදිරියට පේනකොට. ඒ නිසා විශේෂයෙන් අපි අසුරු සහෝදරයට ස්තුතිවන්ත වෙනවා. ඔබ ඉදිරියේ ආමන්ත්‍රණය කරන්න, ඔබ අපට මුණ ගැසෙන්න මේ අවස්ථාව සලසා දීම පිළිබඳ. ඒ වගේම එළඹෙන මැතිවරණයේදී සුවිශේෂී ජයග්‍රහණයක් ලබා දෙන්න මේ අරමුණ ඉදිරියට ගෙන යන්න. ඔබ ලෑස්ති නම් අපිට මේ ආණ්ඩුව බාර දෙන්න අගෝස්තු 5 අපි ලෑස්ති මේ රට හදන්න. ඔබ සූදානම් නැත්නම් ඊතරම් බලයක් ජනතාව සූදානම් නැත්නම් එහෙනම් මේ බලය වැඩි කරන්න. මේ බලය වැඩි කරන්න. මේ බලය වැඩි කරනවා කියන්නේ මොකද්ද? ඔබගේ හඬ. පාර්ලිමේන්තුවේ පැවරී තිබෙන ගොඩාක් වැඩ තියෙනවා. ඒ වැඩ අතර ප්‍රධාන වැඩක් පීඩාවට අසරණ භාවයට අයිතියට භාවයට පත්වන ජනතාවගේ හඬ එතන නියෝජනය කරන්න. මා දන්නවා රටේ කොතනක අසාධාරණයක් අයිතියක් සිද්ධ වුණා. ඒ අය කියන්නේ ජයිපේ മന്ത്രിවරුන්ටවත් කියලා බලමුද මේක පාර්ලිමේන්තුවේ කතා කරන්න. එහෙම නෙවෙයි. මේක තමයි කියන්නේ. නේද? දිගට සිදුවීම් ඇති වෙනකොට ඒ කතා කරගෙන සහෝදරයෝ ඔයගොල්ලෝ මේ පැත්ත ඇවිල්ලා යන්නේ නැද්ද? අපිට වෙලා තියෙන දේ බලන්න. අලුත්ගම සිද්ධියේදී අද රෑ මට කතා කරන්න. සහෝදරය එන්න අපි ගැන කතා කරන්න. රජයේ කාර්යාලයක වංචාවක් වුණොත් සහෝදරය මෙන්න මෙහෙම එකක් වෙන්න යනවා. මෙන්න තොරතුරු නම කියන්න එපා පාර්ලිමේන්තුවේ කතා කරන්න. මම දන්නවා. අපේ රටේ ප්‍රධාන මූල්‍ය ආයත සමාගම් කඩා වැටෙනකොට ඒ වගේ අසරණ භාවයට පත් වූ තැම්පතුන් ඇවිල්ලා කියනවා සහෝදරය මේ කතා කරලා අපිට විසඳුමක් කරන් දෙන්න. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ හැම වෙලාවෙමත් මේ රටේ ජනතාවගේ හඬ අපි නියෝජනය කරනවා. ඒක දන්නවා. අපි හෙටත් මේ රටේ ජනතාවගේ හඬ පාර්ලිමේන්තුවේ. ඒ නිසා මම ඔබලාට ඉල්ලා සිටිනේ ඔබගේ හඬ ඔබට අයිතියක් දුන්නොත් මොකද කරන්න පුළුවන්කම තියෙන්නේ? ඉස්සරහා තියෙන නේද? වැල්ලවත් ස්ටේෂන් එකේ ගොඩ නැගිටිනකලා වාහලෙට නැගලා හයියෙන් හුවක් යන්න පුළුවන් මූණ දිහා බලාගෙන. කිසි පළක් නෑ. කරන්න තියෙන්නේ ඒ ප්‍රශ්නේ වේගයෙන් පාර්ලිමේන්තුවේ කතා කරන එක, ඒකට බලපෑම් කරන එක. ඒ වෙනුවෙන් මැදිහත් වෙන එක. ඒ කාර්යභාරය කරයි කියන තෘප්තියක් සතුටක් අපිට තියෙනවා. ඒ නිසා මා අවසාන වශයෙන් කියන්නේ මේ අපි ඉතාමත් හොඳ දිශාවට ගෙනියමු. මේ මැතිවරණ ශක්තිමත් බලයක් දෙන්නේ අපිට ජවයක්, ඒ අපිට ධෛර්යයක්, අපිට ලොකු විශ්වාසයක් හදන සහතික වශයෙන් මේක වෙනස් කරන්න පුළුවන්. මේක වෙනස් කළ හැකියි. කාටද හඬ නියෝජනය කරන්න පුළුවන්කම තිබෙන්නේ? මේ පාර්ලිමේන්තුවේ හඬ කිසිසේත්ම රනිල් වික්‍රමසිංහට නියෝජනය කරන්න බෑ. මතක තබා ගන්න.
රනිල් වික්‍රමසිංහ යනු බැඳුම් කරේ කියන කඹයෙන් අතපය ගැට ගසා තිබෙන කෙනෙක්. පාර්ලිමේන්තුවේ නැගිටින්න බෑ යාට. නැගිට්ටොත් බැඳුම් කරේ කියනවා. හරිද? මොකද කරන්න පුළුවන්? ඒව කරන්න බෑ. හරිද? එයා ඉන්නේ රාජපක්ෂලාගේ අප මත එළියේ ඉන්නේ. නැගිට්ටොත් අප කැන්සල්. පොලිසිය අප නෙමෙයි හොඳේ. රාජපක්ෂලාගේ අප. සජිත් ප්‍රේමදාසට පුළුවන්. පුළුවන්ද කියන එක පැත්තකින් තියමු. මේ අවුරුදු 20ටම කරාද? අවුරුදු ඔහු පාර්ලිමේන්තුවට ගියත් මහා පාර්ලිමේන්තුවට ගියත් එකට. මේ අවුරුදු 20ටම ඔබ දැක තිබෙනවද රටේ ජාතික ප්‍රශ්න පිළිබඳ පාර්ලිමේන්තුව කරපු කතාව? මේ රටේ විශාල ගිනි ගන්නකොට විශාල ගින්නක් ඇවිල්නකොට සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ අහනවා සූර්ය වැවි ඒ කියන්නේ සූර්ය වැවි ඩිංගිරි අම්මාගේ මිරිස් වත්තේ ඒ මිරිස් කොටුවට රත්ති කියන වස්සේ පැනලා ගස්ටි කීපයක් පොඩි කරලා තිබෙනවා. ඒකට වන්දි දෙනවා. මේ රට ගිනි ගන්නවා. ඔයගොල්ලෝ හොයලා බලන්න. කිසිසේත්ම අපේ රටේ ජාතික ප්‍රශ්නයක් පිළිබඳ කවදාවත් අවධානය යොමු කරපු කෙනෙක් නෙවෙයි. අවධානය ලක් කරපු කෙනෙක් නෙවෙයි. කවදාවත් කරන්නේ. අදත් එහෙමයි. මැතිවරණ වේදිකාවෙත් එහෙමයි. ඒ විතරක් නෙවෙයි. එයාටත් නැගිටින්න බෑ. එයත් ගැට ගහලා තියෙන සංස්කෘතික අරමුදල කියන කඹේ අතපය. ලක්ෂ 33000ක් සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාව පිළිබඳව ජනාධිපති කොමිසමේ පරීක්ෂණයක් තියෙනවා. පරීක්ෂණයක් තියෙනවා. මා මේක ප්‍රසිද්ධ නාලිකාවකත් කිව්වා. සජිත් ප්‍රේමදාසගේ පරීක්ෂණයේ යනකොට ගිල ගෝඨාභය රාජපක්ෂ හම්බුණා. නැත්තම් නෑ කියන්නේ. හම්බෙලා තමයි එළියේ ඉන්නේ. එයත් අප පිට රාජපක්ෂලාගේ. නැගිට්ටොත් අප කැන්සල්. එහෙනම් ඒගොල්ලන්ට මේක කරන්න බෑ. කරන්නෙත් නෑ. හැබැයි ඒගොල්ලෝ හිතන්නේ මොකද්ද? මුස්ලිම් තන ඒව අපේ නීති. කොහොමද කොළපාට? නේ එහෙම මේ ඉන්නේ. මේක නිකන් ස්ථීර තැම්පතුවක්. මේක දැන් අත තියන මේක නිකන් නේද? ෆික්ස් ඩිපොසිට් එකක් තියෙන හැමදාම කියන්නේ. මම හිතන්නේ ඕගොල්ලන්ගේ ඡන්ද ගැන හිතන්නේ ෆික්ස් ඩිපොසිට් කොළඹ නම් ඉතින් අපේ ඉන්නේ මැද කොළඹ ෆික්ස් ඩිපොසිට්. එහෙම නේද? මෙහෙම තමයි හිතන්නේ ඉන්නේ. ඔය කිසි කෙනෙකුට අද හෙට පාර්ලිමේන්තුව නැගිටින්න බෑ. කිරියල නැගිට්ටොත් හයිවේ කියනවා. කබීර් නැගිට්ටොත් හයිවේ පාර්ට් 2 කියනවා. මොකද දන්නවා නැගිටින්න බෑ. නැගිටින්න කියන්නේ. හරිද? අකිල නැගිට්ටොත් ටැප් කියනවා. හැරිසන් නැගිට්ටොත් කිරියරක් කියනවා. රවි කරුණා නැගිට්ටොත් කියන්නේ කඹේ දිකට තමයි යට ඇවිදින්න පුළුවන්. ඒකට අපේ ගම්වල කියන දිගේලි කරනවා කියලා. සිංහල භාෂාවේ තියෙන වචන දිගේලි කරනවා. ඒ කියන්නේ කඹේ සිට එයාට අර අයිතිකරුවා බඳින දුරට තමයි එයාට ඇවිදින්න පුළුවන්. එතන උඩ පනින්නත් පුළුවන්, තනකොළ කන්නත් පුළුවන්. හරිද? හැබැයි කොතනින්දන්ද? ඒ කඹේ දිගතරමට. කඹේ ගැට ගන්න අයිතිකරුවා. මේ අය රාජපක්ෂලා විසින් දිගේලි කරලා ඉන්නේ. ඒගොල්ලෝ සීමාව හදලා තියෙන ඇවිදින්න පුළුවන්, ඩාන්ස් කරන්න පුළුවන්, ඔක්කොම සීමාවක් හදලා දෙතරින් එහා බෑ. ඒද ඒගොල්ලන්ට පුළුවන් දිගේලි කරලාද විපක්ෂයක් හදන්න. සටන් කරන විපක්ෂයක් නෙවෙයි. ජනතා හඬ නියෝජනය කරන විපක්ෂයක් නෙවෙයි. ජනතා හඬට දෙන පාර්ලිමේන්තු කණ්ඩායමක් නෙවෙයි. රාජපක්ෂලා විසින් දිගේලි කරලාද කණ්ඩායමක්. ඒ නිසා මා හිතනවා හෙටත් ඔබේ හඬ මේ පාර්ලිමේන්තුවේ අප බව ඔබ දන්නවා. ඔබ දන්නවා ඒක. දන්නේ නැත්නම් නේද? ඒ නිසා අපිට ඔබගේ බලය, ඔබගේ හයිය අපිට අවශ්‍යයි. ඒ නිසා මම අවසන් වශයෙන් කියන්නේ ඒ වෙනුවෙන් ධෛර්යය දෙන්න, ශක්තිය දෙන්න. විශේෂයෙන්ම අපේ අසුරු සහෝදරයට නැවත වතාවක් මම ස්තුතිවන්ත වෙමි. එතුමා කියන පරිදිම මම අවසන් කරන්නේ. සෑම දිනම බාන්ගුන්